දැන් අපිට මෙච්චර වටින බුද්ධ ශාසනයක් මුණ ගැහිලා. දැන් අපි හිතන්න අපි මේ ජීවත් වෙන්නේ ලෝකේ තියෙන එපාම කරපු කාලෙක. හැබැයි අපි වාසනාවන්ත පිරිසක්. ඇයි අපි පතිරූප දේශයක ඉපදුනා. අප්‍රිකාවක වගේ ඉපදුනා නම්, මැද පෙරදිග පැත්තේ ඉපදුනා නම්, ලංකාවේ මුතුරු නැගෙනහිර පැත්තේ ඉපදුනා නම් අන්ත අසරණයින්නේ. එතකොට අපිට පෙර පිනක් තිබ්බ නිසා අපි පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනක් මේ. ඒ පෙර පින නිසා පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක අපි ඉපදුනා. අන්නේ සුදුසු ප්‍රදේශයක අපි ඉපදිච්ච නිසා අපිට බණ අහන්න, භාවනාවක් කරන්න, පින් කරන්න, ගුණධර්ම වඩන්න, කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ අපිට ලැබෙනවා. දැන් ඔබේ ඉස්සර ආච්චිලා සීයලා ඔච්චර සද්ධාවෙන් බුදුන් වැඳලා පිරිත් කිව්වා, සතර පොයිට සිල් ගත්ත. හැබැයි මෙච්චර බණ අහන්න වාසනාව තිබ්බද? නෑනේ නේ. ඉස්සර පොයේ දවසට විතරයි අර රජයේ ගුවන් විදුලියක යන්තම් බණක් යන්නේ. ඒකත් ඇහෙන්නේ නෑ. අද හිමද උදේටත් බණ, රැයටත් බණ, පැය 24ම බණ. බණම යන නාලිකා කොච්චර තියෙනවද? එතකොට බණ පොත් ඉස්සර තිබ්බේ පිරිත් පොතයි ජාතක පොතයි විතරයි මිනිස්සු අතරේ. පරණ පන්සලක තමයි ත්‍රිපිටකයක් තියෙන්නේ. දැන් ওই මගේ ওই ගිලම් මධ්‍යස්ථානයේ කොරණ ඉන්න ස්වාමීන් වහන්සේලා අතර ඉතින් අවුරුදු 90 ගණන් වලම ඉන්නවා 6-7 නම. ඒක ස්වාමීන් වහන්සේ නමක් මගේ අතින් අල්ලගෙන මේ ළඟදි මං ගියාම කියනවා අනේ ඥානදීප ඔයාලා හරි පිංවන්තයි කියනවා. ඉස්සර අපි පැවිදි වෙච්ච කාලේ උන්වහන්සේ පොඩි වයසේ පැවිදි වෙච්ච කෙනෙක්. පන්සල් ගාන යනවා කිව්ව බණ පොතක් හොය. ඉතින් පරණ රජමහා විහාරවල පරණ පන්සල් වල තමයි ওই ත්‍රිපිටක පොත් ටිකක් හරි පුස්කොළ පොත් ටිකක් හරි පරණ පොත් තියෙන්නේ. ඒකත් දෙන්නේ 17 පොරොන්දු කරගෙන. ගෙනත් දෙන්න ඕන, ලියලා ගෙනියන්න. ඔහොම නීති දාලා තමයි දෙන්නේ. ඒ පොත ගෙනල්ලා පිටු පෙරලනකොට පොතේ පිටු නෑ කිව දිරලා. පුස් කාලා, කාවෝ කාලා. සමහර සූත්‍රේ කියවගෙන යනකොට කොටසක් නෑ. ඒ වගේ තමයි කීව ඉස්සර ධර්මයේ ඉගෙන ගත්තේ. ඒ පොත ගෙනල්ලා පිටපත් කරගෙන කියවලා ඒ පොත දීලා තමයි කිව්ව ආයි තව පොතක් ඉල්ලන් එන්නේ පන්සලකින්. එහෙම තමයි ඉස්සර හාමුදුරුවෝ ධර්මයේ ඉගෙන ගත්තේ. මෙච්චර තාක්ෂණයක් තිබ්බේ නෑ. අද ගෙවල් වල ත්‍රිපිටකේ තියෙනවානේ. අද සරලව පරිවර්තනය වෙලා තේරෙන භාෂාවෙන් බණ පොත්ද, කැසට්ද, CD ද, සංගරාද කොච්චර තියෙනවද අදනේ? ඔබ ආච්චිලා සීලා CD දැනගෙනවත් හිටියද? නෑ. එතකොට අද අපිට බණ අහනවා නම් ධර්මයේ දියුණු කරන කෙනෙකුට ඕන තරම් ක්‍රම තියෙනවා. අවස්ථාව තියෙනවා. අපායට යනවා නම් කෙලින්ම යන්නත් ක්‍රමයේ තියෙනවා. සුගතිය යනවා නම් ඒකට අවශ්‍ය පරිසරයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ මාර්ගේ හදා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙමයි. තුම් හේ කිච්ඡං ආතප්ප. මහණෙනි ඔබමයි මේක කරගත යුත්තේ. අක්ඛාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා, පාර කියලා දෙනවා විතරයි. ඒ පාරේ යනවද නැද්ද, අපායට යනවද කියන එක තමන්ගේ දෙයක්. දැන් අපිට පුළුවන් ධර්මයේ කියලා දෙන්න විතරයි. ඔබ බලෙන් නිවන් දක්වන්න පුළුවන්? බෑ. බලෙන් සුගතිය යවන්න පුළුවන්? බෑ. ඒ නිසා අපිට බාහිරින් ලැබෙන අංග දෙකක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. අද හොඳටම ලැබෙනවා. බාහිර අංග දෙකම හොඳට ලැබෙන කාලය. හැබැයි මේ ධර්මයේ දියුණු කරන්න නම් ඔබ තුල තියෙන්න ඕනේ අංග දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත්. ඒක බලෙන් දෙන්න බෑ. ඒක බලෙන් ඇති කරවන්නත් බෑ. දැන් හිතන්න මෙහෙම බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ කොච්චර අපායි ගියාද? යසෝදරාවගේ පැත්තෙන් හිතන්න. තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා තමයි ගිහි ජීවිතය අතහැරලා ගිහිලා ලෞතුරා බුදු කෙනෙක් බවට පත් වෙන්නේ. තමන්ගේ කුසෙන් බිහි වෙච්ච දරුවා ශික්ෂාකාමී භික්ෂුන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. රාහුල මහරහතන් වහන්සේ. හැබැයි සුප්‍රබුද්ධ කවුද? තාත්තා. පොඩි කාලේ ඉඳන් ආදරෙන් ඉන්නේ නැද්ද? දුවේ කියලා වඩාගෙන ඉන්නේ නැති, මාලිගාවේ සෙල්ලම් කර කර ඉන්නේ නැති, තාත්තගේ ඔඩොක්කුවේ ඉන්නේ නැති,
වඩාගෙන හැදෙන්නේ නැති. හැබැයි පොළොව පලාගෙනම අපායට ගියා සුප්‍රබුද්ධ රජු. දේවදත්ත කවුද? සහෝදරයා. අයියේ නංගී කියාගෙන බොහොම ආදරෙන් පුංචි කාලේ ඉඳන් සෙල්ලම් කර කර හැදෙන්නේ නැති නේ. ඉතින් ওই මාලිකාවල් වල පොඩි කාලේ කොහොමත් එහෙමනේ. හැබැයි සහෝදරයාත් පොළොව පලාගෙනම අපායට. හිතන්න පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම කීප දෙනෙක් අපායට ගියේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ නෑදෑයන්ටත් සාධාරණයි. ශාක්‍ය වංශිකයෝ 60000ක් විදුඩව රජුරෝ කපලා කොටලා මරලා දැම්මා. මේක තමයි සසරේ ස්වභාවය. ඒ නිසා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. යම් කර්මයක් කරොත් යහපත් ඒක යහපත් විපාක අපිට ලැබෙනවා. ඒක බුදුරජාන් වහන්සේගේ නෑදෑයන්ටත් එකයි අපේ පවුලේ අයටත් එකයි. යං කම්මං කරිස්සාමි පාපකං වා අකුසලයක් කරගත්තොත් තස්ස දායාද. ඒකත් දෑවැද්ද හැටියට සසරේ අරගෙන යන්න වෙනවා. ඒ නිසා අපිම රැස් කරගත්ත පින්පව් තමයි අපේ පස්සේ ඉන්නේ මේ. දැන් හිතන්න අපෙන් ඇහුවොත් ප්‍රශ්න, පීඩාවල්, දුක, කරදර ඕවනේ අපිට තියෙන වැඩිපුරනේ. ඉපදීමම කියන්නේ පුරාණ මිදම් භික්ඛවේ කම්මං කියන පැරණි කර්මික විපාකයක් මේක. සැපක් නෙමෙයි. දුක්ඛාරය සත්‍යයට අයිති දෙයක්. ජාතිපි දුක්ඛා. ඉපදීමත් එක්කම මොකද වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මැරෙන කම්ම අපි අඬනවා, වැළපෙනවා, හූල්ලනවා, පපුවට ගහ ගන්නවා, අපේක්ෂාව බංගත්වයේ අප්‍රියන් එක්ක එකතු වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. ජීවිත කාලෙම මහා දුක් ගොඩක් 11 ගින්නකින් දැවි දැවි තමයි මරණයට ඇදෙන්නේ. එතකොට මේ ජීවිතයේ තුලම අපි ගෙවන්නේ කර්ම, පෙර කර්ම මේ ගෙවන්නේ. අපිම වපුරපු දේවල් දැන් මේ අස්වැන්න හැටියට නෙලනවා. පෙර වපුරපු දේ නෙලන්නේ. හැබැයි අද අපි වපුරන දේවල් අපිට අනාගතයේ අස්වැන්න ලැබෙනවා. ඒ නිසා පෙර අකුසල් ගෙව්වත් ඒවා විඳගෙන හරි මොන දුක් විඳගෙන හරි පින් කරගන්න. දැන් වපුරන්න යහපත් දේවල්. ඒවේ අස්වැන්න අනාගතේ හරි ලැබෙනවා. ඒ නිසා මෙලව ලැබෙන කොටසකුත් තියෙනවා. හැබැයි අනාගතේ දැන් අපි වැඩිපුර ගෙවන්නේ පැරණි කර්ම. පෙර කරපු දේවල් මෙහි නෙලනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න දක්ෂ වෙන්න. අපි බලමු අපිට සුගතියක යන්න නම්, අර මරණාසන්න මොහොතක අසරණ නොවෙන්න නම් ඇත්තටම අපි මොන වගේ ගුණධර්ම වඩන්න ඕනද? කරුණු පහක් තියෙනවා. පළවෙනි එක සද්ධාව. මොනවා තිබ්බත් වැඩක් නැහැ සද්ධාව නැත්නම්. රත්තරම් පුරෝගෙන හිටියත් මේ පැත්තේ මැණික්නේ තියෙන්නේ, මැණික් කඳු ගහගෙන හිටියත්, රත්තරණින් මැණික් වලින් ගෙවල් හදාගෙන හිටියත් සද්ධාව නැත්නම් අමු හිඟන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ධනෙ මොකද්ද? සද්ධා ධනං. ඒක තමයි ධනවත්කම. සද්ධාවෙන් ධනවතෙක් වෙන්න. මෙලව අපිට තියෙන ධනය ඕවා ඔක්කොම මෙලවට විතරයි. බුදුරජාණන් වහන්සේ නිධාන හැටියට පෙන්වනනේ. එකක් තමයි ස්ථාවර නිධාන. අපේ ගෙවල් දොරවල් ඉඩ කඩම් ව්‍යාපාර ගොඩනැගිලි ඒවා අපිට මෙලව නිධාන. මේ ජීවත් වෙනකන් ඒවා අපිට ඕනේ. ඔබට කාලා බීලා ජීවත් වෙන්න රටේ යම් කිසි ඒවා බුදුරජාණන් වහන්සේ එපා කියන්නේ සාධාරණව ධාර්මිෂ්ඨව දියුණු වෙන්න. දැන් අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසානේ. අනාථපිණ්ඩික සිටුතුමා ඒක නොකරනම් සවැත් නුවර කෝටි 7කින් කෝටි 5ක් මාර්ගඵල ලැබුවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් පුදු වෙලා අවුරුදු 45යි වැඩ හිටියේ. එයින් වස් කාල 25ක්ම සවැත් නුවර. එයින් 19ක් ජේතවනේමයි වැඩ හිටියේ. 6ක් පූර්වාරාම. එතකොට බලන්න වැඩිපුරම සවැත් නුවර මිනිස් මුළු ත්‍රිපිටකයේ දේශනාවලින් වැඩිපුරම බණ තියෙන්නේ ජේතවනේ දේශනා කරපු ඒවා. ඒ නිසාම අනාථපිණ්ඩික සිටුතුමාට ගෞරවයක් වශයෙන්
ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ කියලා අනාථපිණ්ඩික සිටුතුමාගේ නමත් ආයි කිව්වා. 제තවනේ කිව්වා නම් ඇති. සාවත්තියං විහෙරති 제තවනේ. හැබැයි මේ කරපු මහා පිනට අනාථපිණ්ඩික සිටුතුමාට ගෞරවයක් වශයෙන් පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා තවත් වචනයක් ඇතුල් කරා අනාථපිණ්ඩිකස්සාරාමේ. අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාම. ඒ නිසාම සවැත් නුවර කෝටි ගාණක් මිනිස්සුන්ට බණහන්න පින පෑදුනා. ඒ නිසා හම්බ කරන්න එපා කියලා කොහෙවත් නැහැ. හැබැයි රජමැදුරේ හිටියත් අපි හිතන්න ඕනේ ආදීනව දස්සාවිනෝ කියනවා. මේවා අනිත්‍යයි. යම් දවසක මට මේවා අතහැරලා යන්න වෙනවා. අන්න ඒ අවබෝධයෙන් ජීවත් වෙනවා නම් අන්න එයා තමයි මෙලෝ පරලෝ දෙකම ජය ගන්න කෙනා. ඒ නිසා සද්ධා ධනෙ ඇති කරගන්න. පළවෙනි මේක සද්ධාව. නිතර බුදු ගුණ හිතන්න. බුදු ගුණ හිතන්න බුද්ධානුස්සතිය වැඩෙනවා. ධර්මයේ ගුණ සිහි කරන්න ධම්මානුස්සතිය වැඩෙනවා. සංඝ ගුණ හිතන්න සංඝානුස්සතිය වැඩෙනවා. තුනුරුවන් ගුණ සිහි කරන්න. දැන් හිතන්න නිතර තුනුරුවන් ගුණ සිහි කරපු කෙනෙක් නම් අර වගේ බුද්ධානුස්සතිය වඩනවා, ධම්මානුස්සතිය වඩනවා, සංඝානුස්සතිය වඩනවා, නිතර බුදුන් අඳිනවා, පිරිත් කියනවා, තුනුරුවන් ගුණ සිහි කරනවා. එහෙම කෙනෙක් කියලා හිතන්න මරණාසන්න වෙච්ච වෙලාවක කනට කරලා හරි අම්මට මතකද කියලා අම්මා මෙහෙම පින්කම් කරා කියලා බුදු ගුණ ටිකක් හරි කිව්වොත් හිත පිහිටයිද නැද්ද? පිහිටනවා. ඇයි ජීවිත කාලෙම බුදුන් වැඳපු කෙනාට බුදු ගුණ සිහි කරපු කෙනාට මරණ මංචකේ කනට කරලා හරි බුදු ගුණ ටිකක් කිව්වොත් හිත පිහිටනවා. මම එක දවසක් අම්මා කෙනෙක් බලන්න ගියා. හැබැයි මම බලලා පැය දෙකක්වත් හිටියේ නෑ. අම්මා මැරුණා. පිළිකාවක් හැදිලා හොඳටම අමාරු වෙච්ච කෙනෙක්. මැරෙන්න ඔන්න මෙන්න මං යනකොට අමාරුවෙන් කෙඳිරි ගගා හිටියා. යන්තම් කටට හැන්දකින් ඔය වතුර ටිකක් උගුරට යන්තම් දානවා සැරෙන් සැරේ කිරි ටිකක් මොනවා හරි එහෙම දෙනවා එච්චරයි. ඉතින් මම ඒ දරුවෝ කීවා ඉතින් අම්මා මේ වගේ පින් කරාම කෙඳිරි ගගා ඉන්නවා. දවස් 3-4ක්ම එහෙම කතා කරන්නම බෑ. ඊට පස්සේ මම ඉතින් ළඟ වාඩි වෙලා පිරිත් ටිකක් කියනකොට එක අතක් අමාරුවෙන් උස්සලා එක අතකින් වැදගත්. අනිත් අත හොල්ලනවා උස්ස ගන්න බෑ. දරුවෝ මොකද කරේ? ඊ අතත් උස්සලා වැන්දෙව්වා. අත් දෙක ගානට අල්ලගෙන හිටියා වන්දවලා. මම පිරිත් ටික කියාගෙන යනකොට මට පේනවා ඇස් දෙකෙන් කඳුළු බේරිනවා. මේ අම්මගේ දෙපැත්තට කඳුළු වැටෙනවා ඇස් දෙකෙන්. තීරිනවා ඇහෙනවා. කොච්චර දුර්වල වුණත් කියන දේ වැටහෙනවා. ඊට පස්සේ ඉතින් ඒ දරුවෝ මට කිව්වා අම්මා මේ වගේ පින් කරගත්ත කෙනෙක් හාමුදුරනේ කියලා. ඊට පස්සේ ඉතින් මං කිව්වා මේ කුණු ශරීරේ අතහරින්න. ආයිනම් මේ manuss ලෝකෙ දිහා හිතන්නවත් එපා. අම්මා මේ වගේ පින් කරලා තිනවා, මේ වගේ පින් කරලා තියෙනවා. මාර්ගඵලලාභී දෙවියන් ඉන්න සුගතියක් අරමුණු කරගන්න කියලා. ඉතින් මං කරුණු ටිකක් කිව්වා. කනට කරලා මං ওই ටික කියනකොට තොල් වලින් වචනයක් දෙකක් යන්තම් කිව්වා. මං කියනවා ඇහුණා මට අමාරුවෙන් කියා ගන්න බෑ. ඊට පස්සේ අර දුව ඔළුව අත ගාලා අම්මේ මොකද කියලා අහනකොට අමාරුවෙන් කියාගත්තේ මං හොඳට පින් කරගත්තා කිව්වා. ඕක තමයි අන්තිමට කියපු වචනේ. ඉතින් මම ඇවිල්ලා පැය දෙකකින් විතර මට මග එනකොටම කෝල් එක ආවා අම්මා නැති වුණා කියලා. එතකොට හිතන්න අන්තිම වෙලාවේ කොච්චර අමාරුවෙන් හිටියත් පණ යන වෙලාවේ හරි බුදු ගුණ ටික කනට කරලා කියනකොට හිත පිහිටියද නැද්ද? හිත පිහිටනවා. සද්ධාව දියුණු කරගත්ත කෙනාට ජීවිත කාලේ ධර්මයේ දියුණු කරගත්ත කෙනෙකුට හිත පිහිටනවා. මගේ ওই ගිලන් ආරාමේ දැන් ඉන්නවා ස්වාමීන් වහන්සේලා 22 නමක් විතර ඉන්නවා. පහුගිය දවස්වල 26ක් විතර හිටියා. සනීප වෙලත් ගොඩක් අය හරියට පින් දීලා ගියා. කීප නමක් අපවත් වුණා. පහුගිය දවස්වල අපවත් වුණා. උන්වහන්සේ පැවිදිලා තිබුණේ 1951. ඒ කියන්නේ පැවිදි ජීවිතේම අවුරුදු 60 ගාන. උන්වහන්සේ අපවත් වෙන වෙලාවෙත් මල් වට්ටියක් අරගෙන යනකොට මිසි කෙනෙක් අපි අමාරු වෙනකොට ස්පීතාලට ඇතුල් කරා දැඩි සත්කාරයකකට මිසි කෙනෙක් අරන් යනවා දැකලා අර භික්ෂුවාට මේ බුදු පිළිමයකට පූජා කරන්න උදේ අතින් ඕක ගේන්න කියලා අත ගහලා වැඳලා
බුදු ගුණ කියලා වැඳ වැඳා හිටියලු. එහෙම වැඳගෙනම පණ ගිහිල්ලා. ආයි දඟලලවත් මොකවත් නැහැ. මේ ටික වෙලාවකින් බලනකොහම එහෙම පණ ගිහිල්ලා. එතකොට බලන්න උන්වහන්සේ බොහොම ගුණයහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් මම හොයලා බැලුවා. ඉතින් සමහරු කිව්වා හාමුදුරනේ ඔය ඉස්සර අවුරුදු 20ක් විතර ගල් එනක පින්ඩ පාති කරගෙනම ජීවත් වුණේ කිය ඔය හාමුදුරු. ඒ වගේ අය ඉන්නවා මගේ ළඟ ඉන්න ඔය ලග්ගල කැලේ භාවනා කරපු හාමුදුරු ඉන්නවා. අවුරුදු 15 20 භාවනා කරපු අය. ඉතින් ඒ අය අතර දැන් බලන්න හොඳට හිත වඩපු අය. ධර්මයේ දියුණු කරගත්ත කෙනාට මරණ මංචකේ හොඳට සද්ධාවෙන් ඒ ಗುಣ සිහි කරගෙනම පණ යන්න ලැබෙනවා කියන කොච්චර වාසනාවක්ද නේ. ඒ නිසා සද්ධාව දියුණු කරන්න.